समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද මේ සන්ධ්‍යායාමයේ අපේ සදහැවත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධ පුතුන් මුහුණු පොත සමග සම්බන්ධ වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට අහුම්කම් දීම සඳහා. ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඔබ හැම කෙනෙක්ම මේ උතුම් වූ පුණ්‍ය ධර්මයන්ට සම්බන්ධ වෙලා ඔබේ ජීවිතය ධර්මයේ ආලෝකයෙන් ආලෝකවත් කර ගැනීමේ උදාර පරමාර්ථය ඇතුවයි බුද්ධ පුතුන් මුහුණු පොත සමග හැමදාම සහ සම්බන්ධ වෙන්නේ. දීර්ඝ කාලයක් දින ගණනාවක් සද්ධර්ම දේශනාවන් නොපවත්තුනත් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සමග නැවත වතාවක් අපි සද්ධර්ම දේශනාවන් බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිත කිරීම ආරම්භ කරනවා. අද මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ විශේෂයෙන්ම මට බොහෝම සමීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් වෙනුවෙන්. අපේ ජපානයේ සයිතමා පළාතේ පිහිටා තිබෙන අනන්ද මෙත් විහාරස්ථානයේ විහාරාධිපති අපේ නරාවිල විජයවංශ අපේ සහෝදර ස්වාමින් වහන්සේගේ ආදරණීය අත්තම්මගේ ගුණානුස්මරණ පින්කම තමයි අද අපි මේ විදියට සිත කරන්ට අද දවසේ කටයුතු කළේ. අද දවසේ මේ තාම කාර්ය බහුල වුණත් අධ්‍යාපන කටයුතු නිසා ඒ කටයුතු නිම වෙලා පැමිණි වහාම මේ උතුම් පින්කම සිත කරලා දෙන්න ඕන කියලා අපි කල්පනා කරේ. අපේ කෘතවේදීත්වය විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් තිබෙන නිසා. මොකද විජයවංශ ස්වාමින් වහන්සේ අපි පාසලකට ගිහිල්ලා ජපන් භාෂාව ඉගෙන ගත්තත් මට නොතේරෙන දේවල් භාෂාවේ කියලා දෙන්න මට ඒ අවබෝධ කරගන්න පහසු කරගන්න තමන්ගේ අධ්‍යාපන කටයුතුත් අතපසු කරගෙන බොහොම උපකාරවත් වෙන උතුම් සායනහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේගේ අත්තම්මා අවුරුදු 17කට කලින් මිය ගිය එස් මැගිනෝනා අච්චි අම්මා ඇතුළු මව් පාර්ශවයේත් පිය පාර්ශවයේත් මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා අද මේ සද්ධර්ම දේශනාවට දායක වෙනවා. 2014 සමාවෙන්න අවුරුදු 7කට කලින් මිය ගිය 2014 12 වෙනි මාසයේ දෙවනිදා තමයි ඒ අත්තම්මා අභාවයට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ පින්කමට ඇත්තටම දායක වෙලා කටයුතු කරන්නේ එතුමියගේ තව මිනිබිරියක් ජපානයේ ජීවත් වෙනවා අපේ ස්වාමීන් වහන්සේගේ අක්කා ඉනෝකා තුසිතා කුමාරී මහත්මිය අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා. හැම අවුරුද්දකම තමන්ගේ අත්තම්මා වෙනුවෙන් මේ වගේ පින් කටයුතු එතුමිය මුල් වෙලා
අපේ ස්වාමින් වහන්සේත් එක්ක ලංකාවේ ජීවත් වෙන මව්දෙමව්පියොත් එක්ක ඒ ඇත්තු සිද්ධ කරනවා. නමුත් මේ වසරේ මේ පවතින වසංගත තත්ත්වයක් එක්ක ලොකු පින්කමක් කරලා අත්තම්මට පින් අනුමෝදන් කරන්නට නොහැකි වුණත් මේ වගේ ධර්ම දානමය උතුම් මහා පින්කමක් හරි සංවිධානය කරගෙන අත්තම්මට පින් අනුමෝදන් කරන්නට ඕනෑ කියලා උන්වහන්සේ තමන්ගේ සහෝදරියත් එක්ක කල්පනා කළා. ඉතින් උන්වහන්සේ අපට සඳහන් කළා පුංචි කාලේ තමන්ව හදා වඩා ගන්නට, තමන්ව ඇති දැඩි කරන්නට, තමන්ගේ ආදරණීය අක්කා ඇති දැඩි කරන්නට ගොඩාක් අත්තම්මා අපකැප වුණා කියලා. ඒ කෘතවේදීත්වය හැමදාම ඒ අත්තම්මා ගැන තියෙන එක ගැන අපි තාම සතුටටපත් වෙන ගමන් අපට සිත කරන අධ්‍යාපනිකමය උපකාරයන් ගෙනුත් රැස් වෙන පින් කුසලුත් ඒ අත්තම්මට අනුමෝදන් කරමින් ඔබ හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන දහම් කරුණක් අපේ මේ දේශනාවේදී සාකච්ඡා කරන්නට මෙතෙන් සිට අපේක්ෂා කරනවා. පින්වතුනි, ඔබ හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව අවබෝධ කරගෙන තිබෙනවා මේ ජීවිතය බොහෝම తాවකාලික එකක්, කෙටිකාලීන එකක්. අපි කවුරුවක්වත් හරි කොච්චර දවස් ජීවත් වෙනවද කියන එක අපි කාටවත් ගණනය කරලා නිගමනය කරලා කියන්න පුළුවන් කමක් නැහැ. සමහර විට මා සිත කරන අවසන් ධර්ම දේශනාව මෙය වෙන්න පුළුවන්. ඔබ අහන අවසන් ධර්ම දේශනාව මෙය වෙන්න පුළුවන්. අර මස් කඩේට අරගෙන යන හරකෙක් අඩියක් හරි ඉස්සරහට තිව්වොතින් ඒ තියෙන හැම පියවරක් පාසාම ඒ ගවයා මරණය වෙත ලං වෙනවා. අපි හැම දෙනාම එහෙමයි. අපි හැම දෙනාමත් එක පැයක් හරි එක මොහොතක් හරි ගත කරනවා කියන්නේ ඒ ගත කරන හැම මොහොතකම අපි සමීප වෙනවා නම් සමීප වෙන්නේ මරණය කියන ධර්මයේ වෙත. ඒ නිසායි අපි මේ ලෝකේ කෙවන හැම මොහොතක්ම යහපත්ව උසස් ලෙස ජීවත් වෙන්නට, යහපත් ලෙස ගත කරන්නට කටයුතු කළ යුත්තේ. මොකද අපේ ඊළඟ භවය පිළිබඳව අපට යම්කිසි ආකාරයකට යහපත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට නම්, උතුම් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට නම්, උසස් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට නම් අපි අපේ මේ භවය තුල වඩා යහපත් නිවැරදි උතුම් ජීවිතයක් ගත කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ හිත යහපත්ව නිවැරදිව උතුම් තත්වයක පවත්වා ගැනීම. ඒ උතුම් තත්වයක අපේ හිත පවත්වා ගන්නට ඇත්තටම උදව් කරන්නේ අපේ විශ්වාසය. ඒකට අපි කියනවා ශ්‍රද්ධාව කියලා. අපේ ශ්‍රද්ධාව, අපේ තියෙන පිළිගැනීම්, අපේ විශ්වාසයන් අපේ මේ භවය තුළ ගත කරන හැම දවසක්ම යහපත්ව ගෙවන්නට අපට ලොකු ශක්තියක් ලබා දෙනවා. අපි හොඳ පැත්තට ගෙනියන්නත් අපේ විශ්වාසවලට පුළුවන්. අපි නරක පැත්තට ගෙනියන්නත් අපේ විශ්වාසවලට පුළුවන්. කියන්නේ මිනිස්සුන්ගේ විශ්වාස කියන ඒවා, අදහිලි කියන ඒවා මිනිස්සු ඉතාම යහපත් පැත්තට අරගෙන යන්නට වගේම ඉතාම අයහපත් තත්ත්වයට පත් කරන්නටත් හේතු සාධක වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් පාකිස්තානයේදී අපි දැක්ක පසුගිය දිනක තාම මිලේච්ඡ ලෙස ශ්‍රී ලාංකිකයෙක් ඝාතනයට ලක් වෙනවා. ප්‍රියන්ත කුමාර කියලා මහත්මයෙක් ඝාතනයට ලක් වුණා.
ඒ සිද්ධිය තුළ එහි තියෙන ඛේදනීය බව, එහි තියෙන අවාසනාවන්ත බව ගැන අපිට විග්‍රහ කරන්න වචන නෑ. එක කියන්නේ ඒම මිනිස්සෙක් මරා දැමීම ගැන. හැබැයි ඒක ඇතුලේ අපි දකින්නේ මොකක්ද? ආගමික විශ්වාස. ඒකේ මිනිස්සුන්ගේ හිතවල ඇති වෙන හෝ ඇති කරන විශ්වාස විසින් මිනිස්සු ඕන තැනකට අරගෙන යන්න පුළුවන්. මිනිස්සු ඕනම තැනකට ඇදලා දාන්න පුළුවන්. වැරදි විශ්වාසයක පිහිටියොත් ඕනම මිනිස්සෙක් ඒ විශ්වාස පද්ධතිය නිසා මහා විනාශකාරී කෙනෙකු බවට පත් වෙන්නත් පුළුවන්. යහපත් විශ්වාස පද්ධතියක හිටියොත් තාම උතුම් උසස් ජීවිතයක් ගත කරන මුළු ලෝකෙටම යහපතක් සෙතක් සලස්සන කෙනෙකු බවටත් කෙනෙක් පත් වෙන්න පුළුවන්. විශ්වාස මේවට බලපාන්නේ. ඉතින් අපිට මේ ලෝකෙ දකින්ට ලැබෙන ඊටාම අමිහිරි සිදුවීම් එක්ක අපිට පේන්නේ මිනිස්සු වැරදි විශ්වාස කරපින්නා ගත්තට පස්සේ මොන තරම් අයහපතක් මේ ලෝකෙට සිද්ධ වෙනවද කියලා. මිනිස්සු මිනිස්සුන්ට කරනවද කියලා. එනිසා මා ඔබට යෝජනා කරනවා, ඔබ කිනම් ආගමක් අදහන මිනිස්සෙක් වුණත් හොඳ සහ නරක කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. යුක්තිය සහ අයුක්තිය කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. නීතිය සහ අවනීතිය කියලා දෙයක් තියෙනවා. ඒ ටිකට යටත්ව අපි අපගේ පුද්ගලික ආගමික විශ්වාසයන් අපි පවත්වා ගැනීමයි අපි කළ යුතු වන්නේ. මම මගේ ආගමික ශ්‍රද්ධාව නිසා, මම මගේ ආගම පිළිබඳව තියෙන පැහැදීම හෝ විශ්වාස නිසා මම අවනීතිකව වැඩ කරන කෙනෙක් වෙනවා නම් ඒක මගේ ආගම විසින් අනුමත කරනවා කියලා ඒක යහපත් වෙන්නේ. සියලු පැවිද්දෝ, සියලු භික්ෂූන් වහන්සේලා රටේ නීතියට, රටේ පවතින උසාවියට, අධිකරණයට වග කියන යටත්ව කටයුතු කරන පිරිසක් වෙනවා. අපිට වෙනම ආගමික නීති තියෙනවා. ආගමිකව පැවිද්දන්ට තිබෙනවා දේවල් නේ. ඒක අනිවාර්යයි. එතකොට ආගමිකව පැවිද්දන්ට මොන දේවල් තිබුණත් බුදුහාමුදුරුවෝ දේශනා කළා රාජානං අනුවත්තිතුම්. ඔබේ ශ්‍රද්ධාව, ඔබේ පැහැදීම තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන්න පුළුවන්. තථාගත ධර්මය කෙරෙහි තියෙන්න පුළුවන්. තථාගත විනය කෙරෙහි තියෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වදාළ සීල පද්ධතිය, ශික්ෂා පද්ධතිය පිළිබඳව තියෙන්න පුළුවන්. ඒක හැබැයි ඔබ යම්කිසි රටකට වැඩම කරෝතින් ඒ රට තුල පවතින නීතියට, ඒ රට තුල මහා සම්මතයෙන් සම්මත වුණු නීතියට ඔබ අනුගත විය යුතු වෙනවා. මා ජපානයට වැඩම කරාම මා පැවිද්දෙක් වුණත් මා මේ රටේ නීතිවලට අනුගතව ජීවත් විය යුතුයි. මේ රට සම්මත කරගත්තු නීති තියෙනවා. ඒ නීති ඉක්මවාගෙන මම පැවිද්දෙක් කියන කාරණාව මත මට කටයුතු කරන්න බෑ. එහෙනම් අපේ ආගමික ශ්‍රද්ධාව කියන එක හැම වෙලාවකම එක පුද්ගලිකයි. ඒක මතක තියාගන්න ඕන. ඒක පුද්ගලිකයි. ඒක සමස්ත සමාජයටම ඒක යටත් කරන්න බෑ. ඒකට මගේ ආගමික විශ්වාසයට සියලු ලෝකවාසීන් යටත් කරන්න බෑ අපිට. අපි එවැනි සිතුවිලි වලින් හැසිරෙන අය නොවිය යුතුයි. මොකද ආගම් ධර්ම මත
කියලා තියෙන දේවල් වලින් රටක ලෝකෙක හැමදේම පවත්වගෙන යන්න බෑනේ. ආගමික ශාස්ත්‍රවරු භාග්‍යවතුන් වහන්සේ නම් අනිවාර්යෙන්ම නියත වශයෙන්ම දේශනා කළේ තමන්ගේ විමුක්තිය උදා කර ගැනීමනේ. තමන්ගේ විමුක්තිය උදා කරගන්න, තමන්ගේ විමුක්තිය උදා කරගන්න තමන්ට මාර්ගයක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක සංසාරයෙන් ගැලවෙන්නයි කියලා දීලා තියෙන්නේ. හැබැයි ඒ සංසාරයෙන් ගැලවෙන්න යන ඒ මාර්ගය අනුගමනය කරනකොට යාට මෙලොවත් යහපත් දේවල් බොහෝ සෙයින් අත්විඳින්න පුළුවන්. හැබැයි ඒක තමන් කැමැත්තෙන් තමන් අවබෝධ කරගෙන තමන් පිළිපැදලා ඒ තමන්ගේ විමුක්තිය සලසා ගන්න එක කරගත යුතුයි. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක අපි කවුරුත් නේ සියලු දෙනාම එය සිද්ධ කරගන්නට වීරය කරගත යුතුයි තමන්ගේ ආගම ධර්මයේ මත. ඉතින් ඇත්තටම රටක්, ලෝකයක්, සමාජයක් පවත්වා ගන්නට හදපු ලෞකික දේවල් නේ ගිහි ලෝකේ තියෙන්නේ. ඒ ලෞකික ලෝකය පවත්වා ගන්නට පනවපු නීති තියෙනවා. පනවා ගත යුතු නීති තියෙනවා. ඒ සියල්ල ආගම් ධර්මයන් මත විග්‍රහ කරගෙන තීන්දුව තීරණ ගන්නට ගියොත් මේ ලෝකේ ලේ පිරිනු තනක් බවට පත් වෙයි. මිනිස්සු පාරවල් වල එකිනෙකා කුලල් කා ගන්නා තනක් බවට පත් වෙයි. ආගමික නීති ලෝක නීති වුණා. එතෙන්ට අපි කවුරුක්වත් මේ ලෝකය පත් නොකළ යුතුයි. අපිට ශ්‍රද්ධාව තියෙනවා අපේ බුදුහාමුදුරුවෝ ගැන. උන්වහන්සේ අපිට දේශනා කළා. උන්වහන්සේ අපිට අවධාරණය කළා. මෙන්න මේක කුසලය. මේක අකුසලයනේ. අකුසලය. අන්න ඒක අපි අවබෝධ කරගත්තම කුසලය මොකක්ද? අකුසලය මොකක්ද කියලා අපේ නුවණින් අපි තේරුම් අරගෙන අපි අකුසලයෙන් වළකින්නත් කුසලය තුල නියැලෙලා ඉන්නත් අපිට අපේ ආධ්‍යාත්මය තුල අපේ මනස තුල ශ්‍රද්ධාවක් තිබිය යුතුයි. පැහැදීමක් තිබිය යුතුයි. එතකොට ඒක තමන්ගේ දෙයක්. තමන්ගේ දෙයක්. බුදුහාමුදුරුවවත් කාටවත් දඬුවම් දෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ වදාළ දේ පිළිපදිනවා හෝ පිළි නොපදිනවා කියන එක උන්වහන්සේ වදාළේ තුම්මේහි කිච්ඡං ආතප්පං. නුඹලාට අයිති දේ නුඹලා කළ යුතුයි. අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නේ මඟ පෙන්වීම පමණයි. තථාගතයන් වහන්සේ සිද්ධ කරන්නේ මඟ පෙන්වීම පමණයි. උන්වහන්සේවත් දඬුවම් දෙන්නෝ, ඒ කියන්නේ අපි අපායට යවන්න උන්වහන්සේ නැහැ. අපි දිව්‍ය ලෝකේ යවන්න උන්වහන්සේ නැහැ. ඒ දෙකම තමන් අත තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට ප්‍රාණඝාත නොකර හිටියොත්, හොරකම් නොකර හිටියොත්, වැරදි කාමයට නොගිහින් හිටියොත්, බොරු නොකිය හිටියොත්, කේලම් නොකිය හිටියොත්, පරුස වචන කියන්නේ නැතුව හිටියොත්, හිස් වචන කියන්නේ නැතුව හිටියොත්, ඊළඟට කේලම් කියන්නේ නැතුව හිටියොත්, අනුන්ගේ දේවල් වලට තණ්හා වෙලා ඒව තමන්ගේ කරගන්න කටයුතු කරන්නේ නැතුව හිටියොත්, අනුන්ට වෛර කර කර ඒ අය නැසේවා වෙනසේවා කියලා හිතන්න ඒ ව්‍යාපාද සිතුවිල්ල නැතුව හිටියොත්, තමන් කරනේවා තමන්ට එනවා කියන කර්මඵල විශ්වාසය එක්ක හිටියොත්, අන්නේ ප්‍රතිපදාව තුල ජීවත් වෙන කෙනාට ආනිසංස ටිකක් ලැබෙනවා. ඇත්තටම ඒ වගේ ප්‍රතිපදාවක ජීවත් වීමෙන් එහෙම ජීවත් වෙන පුද්ගලයාට ආනිසංස ලැබෙනවා විතරක් නෙමෙයිනේ. මම දිවිහිමියෙන් පරපණ නසන්නේ නැති මිනිස්සෙක් වුණොත් ඒකෙන් මට විතර ආනිසංස ලැබෙන්නේ. ඒකෙන් ආනිසංස ලබන්නේ මුළු විශ්වයම. ඇයි? මුළු විශ්වයේම සියලුම සත්වයෝ ජීවත් වෙන්න කැමති. එක දවසක් හරි ජීවත් වෙන්න ආසයි වැඩිපුර. සබ්බේසං ජීවිතම්පියං.
සියලුම සත්වයෝ එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ආසයි. එතකොට එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ආස සත්වයා සබ්බේ තසන්ති දණ්ඩස්ස තැති ගන්නවා දඬුවම ගැන හිතනකොට. හිංසාව ගැන හිතනකොට තැති ගන්නවානේ. අපෙන් එල්ල වෙන්න පුළුවන් පීඩාවක් ගැන හිතනකොට ජීවිතේට ආස සත්වයා තැති ගන්නවා. මරණවා කියලා කිව්වොත් බය වෙනවා. භායන්තිනේ. වෙවුලලා යනවා. මරණවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තානං උපමං කତ୍වා තමන් උපමාවට ගන්න. තමන් උපමාවට අරගෙන න හනෙය න ඝාතයේ කාටවත් හිංසා පීඩා කරමින් කිසිවෙකු මරණ කිසිවෙකු වනසන කෙනෙකු බවට පත් වෙන්න එපා. කිසිවෙකු මරණ. අපි කවුරුත් කම්පිත වුණාට පාකිස්තානයේ සිදුවීම දැකලා 80 දශකයේ උතුරෙත් දකුණෙත් ඔය වගේ සිදුවීම් වෙලා තිබෙන බව අපි අහලා තියෙනවා. අපි යෝටි 83 මගේ කාලවලනේ උතුරෙත් එහෙම වෙලා තියෙනවා දකුණෙත් එහෙම වෙලා තියෙනවා. වරින් වර අපේ රට ඇතුළත් මිනිස්සුන්ගේ ගාව ඔය ගති එළියට එනවා. එවැනි ගති එළියට එන්නේ ඔකට කියන්නේ මෘග සංඥාව පහළ වීම කියලා. මෘග සංඥාවනේ මෘගෙක් වෙනවා මිනිස්සයා. සතා මෘගෙක් වෙනවා මේ සතෙක් බවට පත් වෙන මනුෂ්‍ය සත්වයා. මෘගෙක් බවට පත් වෙලා ඒගොල්ලෝ එකිනෙකාට එරෙහිව ඔය වගේ තරුණෝ හිංසාකාරී ලෙස හැසිරීම් වලට ගමන් කරනවා. වරින් වර කොතනක ප්‍රාණඝාතය නොපිළිගත්තත් කොතනක ප්‍රාණඝාතයේ විපාකය නොපිළිගත්තත් ඒ නොපිළිගන්න හැම තැනකම ඔය තත්ත්වය ඕන වෙලාවක උද්ගත වෙන්න පුළුවන්. යම් කිසි තැනක ඉන්නවනම් කෙනෙක්ගේ ජීවිතේ නැති කරන එක වැරද්දක් නෙමෙයි කියලා හිතන මිනිස්සු ඒ මිනිස්සු බෞද්ධ අතර හිටියත් උපත්තියෙන් අබෞද්ධ අතර හිටියත් ඕනම වෙලාවක අර මුරුග සිතුවිල්ල එළියට එන්න පුළුවන්. එළියට ඇවිල්ලා අනිකාව විනාශ කරන්න පුළුවන්. ඒකයි මා ඔබට සිහිපත් කළේ අපිට විශ්වාසයක් තියෙන්න ඕන. අපි ගාව මොන හේතුවක් නිසාවත් අනිකාව මරන්න පුද්ගලිකව අපි මැදිහත් වෙන්නේ නැහැ. අපි එකට අපේ අතහිත එකතු කරන්න යන්නේ නැහැ කියලා. ඒක අපිට තියෙන්න ඕනේ එහෙම විශ්වාසයකුත් ප්‍රතිපත්තියකුත්. එතනින් තමයි අපි වෙනස් වෙන්නේ. මේ ලෝකය යහපත් තැනක් වෙන්නේ. එවැනි සිතුවිලි වල ඉන්නකොට. නැතුව අනිකාව මරන් කණ්ඩ, අනිකාගේ ලේ පිපාසාවෙන්, අනිකාව වනසන්න, අනිකාව විනාශ කරලා සතුටු වෙන්න. එවැනි සිතුවිලි සහිත ලෝකය කුරිරු තැනක්. අප්‍රසන්න තැනක්. අපිරිසිදු තැනක්. එනිසා ඔබ අප කවුරුත් වීර්ය කළ යුතු වන්නේ මේ ලෝකය පොඩ්ඩක් හරි යහපත් සාමකාමී තැනක් බවට පත් කරන්නට මිසක අපේ ශ්‍රද්ධාවක් මත පදනම් කරගෙන අපේ පැහැදීමක් මත පදනම් කරගෙන ලෝකය බියකරු තැනක් බවට පත් කරන්න නෙමෙයි. මම ඊටාම සතුටු වෙනවා. ඊටාම සංවේගදායී සිද්ධි දැක්කත් ලාංකිකයෝ සියලු දෙනා මේ මිනිස්සයාට නිවන් සුව ප්‍රාර්ථනා කරලා මේ මියගිය මිනිස්සයාට තව කිසිම කෙනෙකුට හිංසා පීඩා නොකර බොහෝම සංයමයෙන් ඉවසීමෙන් යහපත් ඒ නීතියට බාර දීලා ඒ වැරද්ද කොහෙද කියලා හොයන්න නීතිය විසින් ඒකට කටයුතු කළ යුතුයි කියන තැන ඉඳලා මිනිස්සු යහපත්ව ඉන්ට දියුණු වීම ගැන
මා ඊටාම සතුටටපත් වෙනවා පැවිද්දෙක් ලෙස. මොකද මුළු වසංගතයකින් ලෝකයක් පීඩා විඳිද්දී, බැටකද්දී, ගෙවල් ඇතුළට හිර වෙලා ඉඳිද්දී තව අපිට ලැජ්ජ නැද්ද ආගම් වෙනුවෙනුත් කුලල් කන්න? කොච්චර හිරිකිතද මේ ලෝකෙ මිනිස්සු කන්න නැතුව සාගතෙන් ඉදිරි යුගෙ මිනිස්සු මැරෙන්නේ. තව මේ වෛරසයේ ප්‍රභේද ඇතිවෙන්න මුළු ලෝකයම බිඳ වැටෙනවා. ඒ අතරෙත් කොච්චර ලැජ්ජාවෙන් ඕනැද මේ ලෝකෙ මිනිස්සු ආගම් නිසා මරා ගන්නවා කියන එක. කොච්චර හිරිකිත දෙයක්ද, කොච්චර අප්‍රසන්නද. මා සතුට වෙනවා සියලු ශ්‍රී ලාංකිකයෝ, බෞද්ධයෝ වගේම බෞද්ධ නොවන සියලු දෙනා ලොකු වේදනාවක් දැනුණත් හිතට ඒක දරාගෙන ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කිරීම ගැන. මොකද මේ ලෝකේ පොඩ්ඩක් හරි අපේ යහපත් සිතුවිලි නිසා වෙනස් වුණොත් මිසක මේ සෝබා දහම අපේ සිතුවිලි අයහපත් වෙන්න අපිට දෙන දඬුවම් අඩු වෙන්නේ. මේ ඇවිල්ලා සෝබා දහම නඩුව අහන කාලේ, මේ කර්මය විසින් නඩුව අහන කාලේ. එනිසා මෙතනදී අපි ගොඩක් පරිස්සමින් සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. හැම කෙනෙක්ම මා ඔබට යෝජනා කරනවා, හැම කෙනෙක්ම තමන්ගේ ආගමික විශ්වාසය තුළ ජීවත් වෙන්න. ඒ ආගමික විශ්වාසය ඇතුලේ මොන හේතුවක් නිසාවත් අනිකාට හිංසා නොකරන්න, අනෙකාට පීඩා නොකරන්න, අනෙකාට අයහපතක් නොකර ජීවත් වෙන්න අපි කටයුතු කරන්න ඕන. ඒකයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ උපදේශනය. ඒකයි අපේ තථාගතයන් වහන්සේගේ උපදේශනය. අපේ නිවැරදි වීමනේ, අපේ යහපත් වීම පුළුවන් තරම්. අපිට සුගතියත් වෙන්නේ තවකෙක් මැරුවොත් නෙමෙයි, තවකෙක් නොමර හිටියොත්. අපිට සුගති භූමියක උපත ලබන්නට ලැබෙන්නේ කෙනෙකුගේ ජීවිතය තොර කරොත් නෙමෙයි, කෙනෙකුට ජීවත් වෙන්න වතුර පොදක් හරි දුන්නොත්. අපිට සුගතිය අත් වෙන්නේ කෙනෙක්ගේ දේ කඩා වඩා ගත්තොත් නෙමෙයි, හොරකම් කළොත් මංකොල්ල කෑවොත් නෙමෙයි. අපිට සුගතියක් අත් වෙන්නේ පුළුවන් තරම් අපිට තියෙන විදියට අනිත් අයට අපි යමක් පරිත්‍යාග කළොත්, දම්පැන් දුන්නොත්, උදව් උපකාර කළොත්. අපේ බුදුහාඳුරුවෝ කියලා දෙන්නේ ඒ වගේ ධර්මයක්. කවදාවත් අපේ බුදුහාඳුරුවෝ අපිට අන්සන්තක දෙයක්, නොදුන්නු දෙයක්, තමන්ට පිරිනමපු නැති දෙයක්, හොරකම් කරනවා කියන චේතනාවකින්, අනිකාගෙන් මම ගන්නවා කියන චේතනාවකින් මංකොල්ල කා ගන්න, උදුරා ගන්න කවදාවත් උන්වහන්සේගේ ධර්මයේ කියලා දීලා නැහැ. අපිට පුංචි කාලේ මතකයි අපි මල් ටිකක් නෙලාගෙන යනකොට පොඩි කාලේ මල් පූජා කරන්න පන්සලට ගෙනියන්න. ඉස්සර අපි පොඩි කාලේ ගමේ පන්සලේ හැමදාම හැමදාම මල් පූජා තිබුණා. අලුතින් විහාර මන්දිරයක් හදලා. ඉතින් අපි පුංචි කාලේ මල් ටිකක් නෙලන්ට ළඟපාත ගෙවල් වලට යනම දකින්නකොට අපේ වැඩිහිටියෝ, අපේ අත්තම්මලා අපිට කියන්නේ මල් ටික කඩා ගන්න කලින් ගෙදර අයට කියලා මල් ටික කඩා ගන්න. අහන්න මල් ටිකක් කඩා ගන්නද කියලා. ඊළඟට කියනවා මල් ඔක්කොම කඩන්න එපා, ගහෙත් ටිකක් ඉතුරු කරන්න. මල් තිබුණට ඔක්කොම කඩන් එන්න එපා, ගහටත් ඉතුරු කරන්න, සමනල්ලුන්ටත් ඉතුරු කරන්න, මීමැස්සන්ටත් ඉතුරු කරන්න කියලා. ඒ කිව්වේ අපේ ධර්මය අපිට උගන්වන්නේ කුමක්ද? බුදුන් පුදන්ටවත් කාගේවත් දේ හොරෙන් නොගත යුතුයි. හොරෙන් නොගත යුතුයි. අනවසරයෙන් නොගත යුතුයි.
අපි හැම වෙලාවකම අනුන්ට අයිති දේ ආරක්ෂා කරලා දෙන්න වීරය කරන්න ඕන. අනුන්ට අයිති දේ රැකලා දෙන්න. අනුන්ට අයිති දේ නැති කරලා දාන්න නෙමෙයි. අනුන්ට අයිති දේ කඩා වඩා ගන්නට නෙමෙයි. අනුන්ට අයිති දේ මංකොල්ල කා ගන්නට නෙමෙයි. අපි උත්සාහ කළ යුත්තේ අනුන්ට අයිති දේ පුළුවන් තරම් ආරක්ෂා කරලා දෙන්න. පුළුවන් තරම්. අඩුම අපිට හැමෝගෙම ආරක්ෂා කරලා දෙන්න බැරි වෙයි. ඒත් අපි නිසා අනුන්ට අයිති දේ විනාශ වෙන එක නවත්තන්න පුළුවන් අඩුම යටත් පිරිසෙන්. අපි නිසා යාට බයක් තියෙනව නම්, යමෙකුට බයක් තියෙනව නම් අපි නිසා මෙයා මගේ දේ හොරකම් කරගනි, මෙයා මගේ දේ නැති කරයි, මෙයා මගේ දේ මංකොල්ල කයි කියලා. අඩුම අපිට පුළුවන් අන්න ඒ බය හරි නැති කරන්න. කොහොමද ඒ බය නැති කරන්නේ? අර ශික්ෂාපදය හරියට ආරක්ෂා කරලා. අන්සන්තක දෙයක් කිසි දිනක සොරෙන් නොගනිමි කියන උදාර චේතනාවෙන් යුක්තව ජීවත් වෙන මිනිස්සෙක් බවට පත් වෙලා. අන්සන්තක දේ කඩා වඩා නොගනිමි, හොරකම් නොකරමි, මංකොල්ල නොකමි කියන ඒ උදාර යහපත් සිතින් යුක්තව ඔබ කටයුතු කරොතින් මතක තියාගන්න, ඔබට විශාල මේ ලෝකෙ සැනසෙල්ලක්. ඔබ නිසා මේ ලෝකෙට සැනසෙල්ලක්. ඔබට විශාල සැනසෙල්ලක්. ඔබ නිසා මේ ලෝකෙට විශාල සැනසෙල්ලක් උදා කරලා දෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. එය මේ ලෝකෙට අවශ්‍යයිනේ. ඒ සැනසෙල්ල මේ ලෝකෙට අවශ්‍යයි. ඒ සුවපත් බව මේ ලෝකෙට අවශ්‍යයි. මේ ලෝකේ මිනිස්සුන්ගේ දේ හොරකම් කරගන්න, මංකොල්ල කන, සූරා කන අය නිසා කොච්චරනම් බහුතරයක් මිනිස්සු පීඩා විඳිනවද? බහුතරයක් මිනිස්සු දුක් විඳිනවද? බහුතරයක් මිනිස්සු කොච්චරනම් දුකෙන් අසහනෙන් ඉන්නවද? අපි එතෙන්ට අපේ ජීවිතේ පත් කරන්න හොඳ නැහැ. කෙනෙකුට පීඩාවක් දෙමින් ඉදි කට්ටක දෙයක්වත් අනුන්ගේ දේ හොරෙන් ගන්න, මංකොල්ල කන, මම් පහරන, වංචා කරන, කොමිස් ගන්න, අල්ලස් ගන්න තැනැත්තෙකු තැනැත්තියක් බවට අපි අපේ ජීවිතේ පත් නොවිය යුතුයි. පුළුවන් තරම් අපි උත්සාහ කළ යුතුයි අපිට ලැබෙන දෙයින් අපේ ජීවිත ගත කරන්නට. අපේ ජීවිත ගත කරන්නට අපිට ලැබෙන දේ. ඊළඟ දේ. ඒ ශ්‍රද්ධාවත් එක්ක තමයි, තමන්ගේ තියෙන විශ්වාසයන් එක්ක තමයි තමන්ගේ පෞල් ජීවිතය තුළ අනිකාව නොයික්මවන කෙනෙකු බවට කෙනෙක් පත් වෙන්නේ. තමන් විශ්වාස කරනවා නම් තමන්ගේ බිරිඳ ඉක්මවා යෑම වැරද්දක් කියලා, තමන් විශ්වාස කරනවා නම් තමන්ගේ සැමියා ඉක්මවලා අනාචාරයට යෑම වැරද්දක් කියලා, ඒ විශ්වාසය ඔබව පාලනය කරයි. ඔබ පාලනය කරන්න මහත්තුරුන්ලට බෑ, නෝනලට බෑ, දරුවොන්ට බෑ, පොලිසිවලට, උසාවිවලට කවුරුක්වත් තමන්ගේ බිරිඳ ඉක්මවා යන එක, තමන්ගේ සැමියා ඉක්මවා යන එක පාලනය කරන්න බෑ. ඔබට ඔබගේ අනෙකාව ඉක්මවා යන්ට හිතෙන හිත පාලනය කරගත හැක්කේ ඔබට පමණමයි. ඔබට පමණමයි ඒක කර හැක්කේ. ඒක අන් කෙනෙකුට කරන්න බෑ. කාටද එහෙම වැට බඳින්න පුළුවන්? එනිසා මම ඔබට යෝජනා කරනවා, ඔබට ඔබේ මේ ජීවිතේ සැනසෙල්ල නම් ඕන. ඔබට මේ ජීවිතය තුළ ගින්දරක් නැතුව ඉන්න නම් ඕන. පිච්චෙන්නේ දැවෙන්නේ නැතුව ඉන්න නම් ඕන. ඔබ පුළුවන් තරම් වීරය කරන්න. ඔබේ ජීවිතේ ඔබ එක්ව ජීවත් වෙනවා කියලා
තීරණය කරපු අනෙකාව ඉක්මවා යන්නේ නැතුව ඉන්න ඔබ පුළුවන් තරම් වීර්ය කරන්න. විවිධ ප්‍රශ්න නිසා ඒ ප්‍රතිපදා බිඳ වැටිච්ච අය ඉන්න පුළුවන්. ඒත් තමන්ට නිවැරදි කර ගන්නට පුළුවන් අවස්ථාවවම තමන්ගේ ජීවිතේ නිවැරදි මාවතට අරගන්නට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. පුළුවන් තරම්. ඒ වගේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නට විශේෂයෙන්ම පෞල් සංස්ථාවට අදාළ ශික්ෂාපදයක් ඒක. ඒකට එක පාර්ශවයක විතරක් කැපවීම ප්‍රාමාණික වෙයි කියලා මා හිතන්නේ. කෙනෙක් තමන්ව ඉක්මවා යන තත්වෙට පත් නොකර ඉන්නත් අනෙකාට කැපවීමකුත් අවශ්‍ය. ඒක උදව්වක් වෙනවා. ඒකෙන් කියන්නේ මාව තියාගන්න සමත් වෙච්ච නැති නිසා මට වැරදි කරන්න අයිතියක් තියෙනවා කියලා. එහෙම එකක් කියවෙන්නේ නැහැ. නමුත් පෞල් සංස්ථාව තුළ ආදරය, කරුණාව, සොයා බැලීම, ලිංගික ආස්වාදය මේ සියල්ලෙහිම අනෙකාව අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් ගොඩක් වෙලාවට ඔබව ඉක්මවා යෑම වළක්වාලන්ට අවකාශයක් තියෙනවා. ඒ අතරෙත් සමහර කෙනෙකුට කාමරාගය පාලනය කරගන්න බැරි වුණොත්, කාමරාගයේ මුසපත් වුණොත් එයා ස්ත්‍රියක්ද එයා පුරුෂයෙක්ද කියලා එකක් නැහැ. ඔය ඕනෑම කෙනෙක් තමන්ගේ ආදරණීයයා ඉක්මවා යන්න අවස්ථාවක් තියෙනවා. මොන තරම් අනිකාගෙන් ආදරය ලැබුණත්, කරුණාව ලැබුණත්, සොයා බැලීම ලැබුණත්, කායික මානසික බැඳීම් තිබුණත්, මේ සියල්ල තියෙද්දිත් අනෙකාව ඉක්මවා යන මට්ටමේ කාම දාහයන්, කාම ආවේගයන් මනුෂ්‍ය సంతානයේ උපදින්න පුළුවන්. ඉඩ තියෙනවා. ඒ හින්දා තමන් සතිමත්ව ඉන්න. මේවට තමන්ගේ විශ්වාස උදව් කරනවා කියලා කිව්වේ ඒකයි මම. තමන්ට තමන්ව පාලනය කරගන්න තමන් විශ්වාස කරන දේ. හොඳ නැති එක හොඳ නෑ කියලා, අයහපත් දේ අයහපත් කියලා තමන්ට තියෙන ඒ විශාල විශ්වාසය, ඒ ශක්ති සම්පන්න විශ්වාසය ලොකු ශක්තියක්, ලොකු හයියක් ලබා දෙයි ඔබට යහපත්ව, ගුණවත්ව ජීවත් වෙන්න. ඒක ඔබ කල්පනා කළ යුතු දෙයක්. ඒක ඔබ අවබෝධ කරගත යුතු, තේරුම් ගත යුතු දෙයක්. විශ්වාසමයට උදව් කරනවා. තමන්ට යහපත අයහපත ගැන තියෙන විශ්වාසය, හොඳ නරක ගැන තියෙන විශ්වාසය, පින පව පිළිබඳව තියෙන විශ්වාසය, කුසලය අකුසලය සම්බන්ධව තියෙන විශ්වාසය, මෙලොව පරලොව ගැන තියෙන විශ්වාසය, එය උදව් කරනවා නේ. උදව් කරනවා. එනිසා මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවා මේ විශ්වාස, මේවට කියන්නේ ඇත්තටම එක්තරා විදිහකට ගත්තොත් ලෞකික සම්මාදිට්ඨියනේ. ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨියවත් මනුෂ්‍යයාට ඇති කරගන්න පුළුවන් නම් සැබවින්ම මේ ලෝකේ විනාශකාරී තත්වයට ඇද වැටෙන එක පොඩ්ඩක් හරි අඩු කරගන්න පුළුවන්. පොඩ්ඩක් හරි. නැත්තම් වෙන්නේ පින පවවත් විශ්වාස නැත්තම්, හොඳ නරකවත් විශ්වාස කරන්නේ නැත්තම්, මෙලොව පරලොවවත් මිනිස්සු විශ්වාස කරන්නේ නැත්තම් මොනවද මේ මිනිස්සුන්ට කරන්න බැරි? ගැඹුරු විදර්ශනා ප්‍රඥාවක් ඇති වුණාට පස්සේ මිනිස්සු නිවැරදි වීම කියන එක විශාල
ප්‍රඥාවක් දැල්වීම නිසා වෙන දෙයක් නේ. නමුත් මේ ලෝකේ හැම මිනිස්සයාටම එතෙන්ට යන්න කලින් පුංචි කාලේ ඉඳලම ඔබේ ආගම මොකක් වුණත් ඔබට පුළුවන් උගන්වන්න අනුන් මරණ එක වැරද්දක් කියලා. උගන්වන්න පුළුවන්. අන් අයගේ දේ ගන්න එක වැරද්දක් කියලා දෙන්න පුළුවන්. තමන්ව විශ්වාස කරපු කෙනාව රවට්ටන එක වැරද්දක් කියලා දෙන්න පුළුවන්. ආගම මොකක් වුණත් කියලා දෙන්න පුළුවන්. ඒක කියලා දෙන්න බැරි නෑ. පුංචි කාලේ ඉඳලා ළමයින්ට කියලා දෙන්න ඕන. මං අපේ රටේ ජීවත් වෙන බෞද්ධ අයට වගේම ඉස්ලාම් අයටත් කතෝලික අයටත් හින්දු භක්තිකයින්ට සියලු දෙනාට යෝජනා කරනවා. අපිට අන්තවාදී සමාජයක් දකින්න ඕනි නෑ කියලා හිතනවා නම් ආගම් නිසා පාරවල් වල මිනිස්සු කුලල් කා ගන්න සමාජයක් දකින්න ඕනි නෑ කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබ කල යුත්තේ පුංචි කාලේ ඉඳලම ඔබේ දරුවන්ගේ මනසට අනිකාගේ ජීවිතේ රකින්න එකේ වටිනකම කියලා දෙන එක. අනිකාට ආදරය කරුණාව දෙන එකේ වටිනකම කියලා දෙන එක. මරණ එක කපන එක කොටන එක නෙමෙයි. සෑම සත්වයකටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා දෙන එක. හැම සත්වයකටම අපේ අතින් පීඩාවටපත් නොවි ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන එක කියලා දෙන්න ඕන. කාගේවත් දේ කාටවත් ගන්න අයිතියක් නැහැ කියන එක කියලා දෙන්න ඕන. ඒක කියලා දෙන්න ඕන. තමන්ව විශ්වාස කරන් ජීවත් වෙන බිරිඳ හෝ සැමියව වංචා කරන්න හොඳ නැහැ කියලා දෙන්න ඕන. චූටි කාලේ ඉඳලා කියලා දෙන්න ඕන. ඒ විදියට පොඩි ළමයාගේ ඉඳලා ඔළුව හැදුවේ නැතොත් මතක තියාගන්න. මුළු ලෝකෙම වසංගත වලින් වෙනසෙද්දිත් මිනිස්සු තව තවත් මිලේච්ඡ තත්වෙටමපත් වෙයි. මෘග සංඥාවෙන්ම වැඩ කරાવી. ලේ පිපාසාවෙන්ම වැඩ කරાવી. බලය, ධනය, උමතුව මේවා මිනිස්සු විනාශ කරන ධර්ම. මේවායි උමතුව මිනිස්සු විනාශ කළ දාන. ලෝකය අයහපත්, අපිරිසිදු, අවාසනාවන්ත තැනක් බවට පත් කරනවා. එනිසයි ඔබ තාම බුද්ධිමත්ව මේවා අවබෝධ කරගත යුත්තේ. මේවා පිළිබඳව කල්පනා කළ යුත්තේ. අපේ සමාජයේ යහපත් කරගන්න යටත් පිරිසේ සතර කර්ම ක්ලේශයන්ගෙන්වත් වැළකීලා ජීවත් වෙන්නනේ. මොනවයින්ද? ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාම මිත්‍යාචාරයෙන්, බොරුවෙන්. සිංහලෝවාද සූත්‍රයේ සතර කර්ම ක්ලේශ කියලා ප්‍රධාන වශයෙන් ගිහි ජීවිතයේදී ආරක්ෂා කරගත යුතු මූලික කාරණා 4ක් ඔය තථාගතයන් වහන්සේ දේශනා කළේ. සුරාව පිරිහීමට අදාළ ධර්මයක් ලෙස තමයි කියලා තියෙන්නේ. කර්ම ක්ලේශයක් ලෙස නෙමෙයි. මොකද දස අකුසල් වලට හෝ සතර කර්ම ක්ලේශයන්ට අදාළව තථාගතයන් වහන්සේ දේශනා කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොටම මිනිස්සු පන්සිල් පද දැනගෙන තිබුණා. ජෛන ආගම ඇසුරු කරගෙන ශික්ෂා තිබුණානේ සිල්පද. ඒවයේ ඇත්තටම මේවයින් වැළකීම තිබුණ. බුදුහාමුදුරුවෝ තමන්ගේ පංචශීලය දේශනා කරද්දී පංචශීලය තුල සුරාවෙන් වැළකීම අගය කළා තියෙනවා. ඒ අනුමත කළා තියෙනවා. අපිට දේශනා කළා තියෙනවා ඒන් වළකින්න කියලා. මොකද ඒ නිසා වෙන හානි පිරිහීම් විශාලයි. ඒ හින්දා හැබැයි නියත වශයෙන්ම අපේ දුගතිගාමී කරවන අපිව අපායගාමී කරවන ප්‍රධාන කර්මක්ලේශ ධර්ම 4ක් ලෙස තමයි තථාගතයන් වහන්සේ විසින් අපට මේ කරුණු 4 පෙන්වලා තියෙන්නේ.
ප්‍රාණඝාත නොකර ඉන්න, තමන්ගේ හිතේ විශ්වාසයක් ඇති කරගන්න, හොරකම් නොකර ඉන්න, තම බිරිඳ හෝ සැමියා ඉක්මවලා වැරදි කාමයට නොගින් ඉන්න, ඊළඟට අනෙකාව රවට්ටන වංචා කරන පුද්ගලයෙකු බවට පත් නොවීන්ට. ඔය කර්මක්ලේශයන්ගෙන් ඔබ වළකිනව නම් ඔබේ ජීවිතය ගොඩාක් යහපත් තත්ත්වයට පත් කරගන්නට, ගොඩාක් සතුටු සහගත තත්ත්වයට පත් කරගන්නට අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබට මේ ලෝකය තුලදී විතරකුත් නෙමෙයි, සසරේ උපදින හැම භවයකම මේ ශික්ෂාපද ආරක්ෂා කරන කෙනාට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ ලබන්නට හේතු වෙනවා. සුගති භූමිවල උපදින්නට හේතු වෙනවා. ප්‍රාණඝාතයෙන් වළකින අයට ලැබෙන ආනිසංස රාශිය අතර කීපයක්. ඊළඟට වත්පොහසත්කම් ඇති කෙනෙක් ලෙස උපදින්න, වත්පොහසත්කම් තියෙන පරිසරයක උපදින්න, සොරකම් නොකර ජීවත් වෙන එක උදව්වක් වෙනවා. දුගියෝ වෙලා උපදින්න නැති වෙන්න සොරකම් නොකරන එක ආනිසංසයක් විදියට තථාගත දේශනාවේ පෙන්නලා තියෙනවා. තමන් අමාරුවෙන් හම්බ කරන දේවල් හිතන්නේවත් නැති වෙලාවක ගින්නෙන්, ජලයෙන්, සතුරු උපද්‍රව වලින්, හොරහතුරන්ගෙන් නැති වෙලා විනාශ වෙලා නොයන්ට ඔබ මේ භවයේ සොරකමින් වැළකීලා ඉඳීමේ කුසලය ඔබට ආනිසංසයක් විදියට අනිවාර්යයෙන්ම සසරේදී උපකාරවත් වෙනවා. කෙලියට කඩක් සංගවා යහළුවෙකුගෙන එලිකොට නැවත දුම් මිනිසෙකුට එතකිනේනේ. විහිළුවට යාළුවෙක් ඇඳුමක් හොරකම් කරලා නැවත දීපු මිනිස්සයාටත් විපාක ආවා. එතකොට හිතන්ට අපි සොරකම් කරන එකෙන් අපිට අනිවාර්යෙන්ම සසර ගමනේ අඩුපාඩු ඇතුව උපදින්ට, දුක්පත්ව උපදින්ට හේතු වෙනවා. එහින්ද සොරකම් නොකරන කෙනාට මේ භවයේදී නීතිය ඉස්සරහා බය නෑනේ, අසහනේ නෑ. මම දන්නවා සමහර හොරු ඉන්නවා රටෙන් පැනලා යන්න දින ගැන බල. එයයි ඒගොල්ලෝ දන්නවනේ. ඒගොල්ලෝ දන්නවා තමන්ට සැබෑ නීතිය, සැබෑ යුක්තිය ක්‍රියාත්මක වෙන දවසට ගැලවිල්ලක් නෑ කියලා. දන්නවා. සොරකම් කරන මිනිස්සයා හැමතිස්සෙම බයෙන් ඉන්නේ. කෝටි ගණන් ධනෙ තියෙන්න පුළුවන්. හැබැයි බයෙන් ඉන්නේ. තැති ගැනීමෙන් ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා මේ වැරද්දක් කරන්න කියලා. අධිකරණයකට, පොලිසියකට, උසාවියකට ඒගොල්ලොන්ට කොන්ද කෙලින්තියන් ගිහින් පෙනී හිටින්න බෑ. එයාලගේ හෘදය සාක්ෂිය දන්නවා. එයාලා ඇතුලෙන් වෙවුලනවා. තමන් හොරෙක් කියලා දන්න නිසා. තමන් නීති විරෝධීව දේවල් රැස් කරා කියලා දන්න නිසා. ගත්තා කියලා දන්න නිසා. බය වෙනවා. තැති ගන්නවා. මතක තියාගන්න. යම්කිසි කෙනෙක් සොරකමින් වැළකීලාද එයා මෙලොව මහා සැනසෙල්ලකින්, අභිමානයකින්, ගෞරවයකින් ජීවත් වෙනවා. එයාගේ පරලොව ජීවිතය ගැන එයාට වද වෙන්න, බය වෙන්න, අසහනයටපත් වෙන්න දෙයක් නැහැ. ඊළඟට වැරදි කාමයට නොගියපු කෙනෙකුට මේ භවයේ සමහර වෙලාවට පීඩාවන් එක්ක තමන්ගේ පවුල ඇතුළේ ඉන්න වෙනවා වෙන්න පුළුවන්. සමහර තත්වයන්හි විඳවමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් යමෙක් වැරදි කාමයට නොගිහින් හිටියොත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව නම් ඊළඟ භවවලදී වගේම මේ භවයේදීත් එයා සැනසීමටපත් වෙනවා. සමහර විට තාත්තගේ ආදරය හම්බුනේ නැතුව අම්මා කෙනෙක් දුක් විඳ ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒ අම්මට දරුවන්ගෙන් අසීමිත ගෞරවයකුත් ආදරයකුත් මේ ලෝකෙදිම ලැබෙනවා ඔබ දැකලා ඇති. සමහර තාත්තා කෙනෙකුට අම්මගේ ආදරය
සොයා බැලීම රැකවරණය නොලැබුණා වෙන්න පුළුවන්. එයා ඒ ආදරය විඳින්ට ඒ සෙනෙහස විඳින්ට එයාට අවස්ථාව නොලැබුණාට අපේ තාත්තා මොන තත්ත්වය ඇතුළෙවත් වැරදි කරන්න නැතුව ජීවත් වුණා කියන ගෞරවය නිසා මැරිලා අවුරුදු 20-30 ගියත් තමන්ගේ තාත්තගේ වලදිහාට හැරිලා වඳින දරුවෝ තවම ලංකාවේ නම් ඉන්නවා. එහෙම ඉන්නවා. එච්චරට තමන්ගේ තාත්තා ගැන ගෞරවයෙන් හිතන හොඳටම දන්නවා තමන්ගේ අම්මගෙන් ආදරේ හම්බුන්නේ නැහැ කියලා. ඒ තාත්තා දරාගෙන ඉවසගෙන යහපත්ව හිටියා කියන ඒ හැඟීම දරුවන්ට ලොකු ගෞරවයක් ගරුත්වයක් ඇති කරනවා තමන්ගේ අම්මා තාත්තා ගැන. නිසා මතක තියාගන්න මේ භවයේදී සමහර කෙනෙකුට ස්ත්‍රියගේ ආදරය පිරිමියාගේ ආදරය හරියට නොලැබෙන්න පුළුවන්. එහෙමයි කියලා මා යෝජනා කරනවා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න විනාශ නොවී පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔබේ ගෞරවය විනාශ කරගන්නේ නැතුව ඉන්න. ඔබේ ආධ්‍යාත්මය කෙලසා ගන්නේ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. එතකොට ඔබට දවසක ඒ ඔබේ කැපවීමට මේ ලෝකෙ මානිසංස ලබයි. මේ ලෝකෙ කානිසංසයක් ආතාවේ නැතත් බුදුහාඳුරුවන්ගේ ධර්මයට අනුව නම් ඔබගේ ඊළඟ භව ගමන ඔබ ආදරය නිසා විඳවන්නෙක් හෝ විඳවන්නියක් බවට පත්වෙන එකක් නෑ. මොකද ඔබ අවංකව ඔබේ ජීවිතය තුළ ජීවත් වෙලා තියෙනවා. ඊළඟට මේ ලෝකෙ අමිහිරිම දෙයක් තමයි අපිට රැවටෙන එක. අපි කොච්චර රැවටෙනවද? අපි කොච්චර රැවටෙනවද? කී වතාවක් අපි මේ ලෝකේ රැවටිලා තියෙනවද? ඒ රැවටෙන හැම වෙලාවකම අපිට ඇති වෙන්නේ විඳවීමක්. ආයෙත් රැවටුණා. පාලකයන්ට රැවටීමේ ඉඳලා එකට ජීවත් වෙන ළඟ ඉන්න මිනිස්සුන්ට රැවටීමට ලක්වීම දක්වා කී වතාවක් නම් අපි මේ ජීවිතේ රැවටිලා තියෙද? ඒ හැම වෙලාවකම මොනතරම් විඳෙව්වද? මොනතරම් පීඩා වින්දාද? මතක තියාගන්න. ඔබට සසරේ මේ පීඩාව නැවතත් ඕනි නැත්තම් පළවෙනිම දේ උපදින එකම නැති කරගන්න මේ භවයේ පුළුවන් තරම් වීරිය කළ යුතුයි. එහෙම බැරි නම් මේ භවය අපේ අන්තිම භවය කරගන්න බැරි නම් අඩුම අපි දැනුවත්ව මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සුන්ව රවට්ටමින් මිනිස්සුන්ව වංචා කරමින් කටයුතු කරන එක අපි නවත්තලා දැම්මොත්, අනිකාව බොරුවෙන් මුලා කරන එක අපි නවත්තලා දැම්මොත් අපිට අපේ ඉදිරි භව ගමනේවත් අඩුම රැවටෙන්නේ නැතුව ඉන්න කුසලයක් සම්පාදනය වෙනවා. වංචාවන්ට ගොදුරු නොවීන්ට කුසලයක් සම්පාදනය වෙනවා. එනිසා ඔබ ගැන තදින් හිතන්න, ගැඹුරින් හිතන්න. මොකද බුදුදහමට අනුව මට ඔබට පින පව විශ්වාස කරන්න කියනවා මිසක මට ඕන අදහස් කියන්න බෑ. මම දැක්කා අපි අර පාකිස්තානයේදී මිය ගියපෝ ඒ ශ්‍රී ලාංකිකයාට නිවන් සුව ලැබේවා කියලා පෝස්ට් එකක් දැම්මම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් නිවන පත ඉඳලා වැඩක් නෑ, වෙන දේවල් ටිකක් කරන්න කියලා යෝජනා කරනවා. බෞද්ධයෙක් විදියට මා යෝජනා කරනවා ඒ ඇරුණුකොට
මේ සසරේ බියකරුකම නෙවෙයි අපි දකින්නේ. මේ සසරේ ආයෙත් ඉපදුනොත් අපි එතෙන්ට නෙවෙයිද තව තවත් ඔහොම බෙලි කැපීම් වලට මරණයන්ට අපි ලක් වෙන්නේ නැද්ද? අපි දන්නවා මලමිනි නිවන් දකින්නේ නැහැ. ඒ මැරිච්ච මලමිනියට නෙමෙයි අපි මේ ප්‍රාර්ථනාව මොකක්ද? කෙනෙකු මැරුණට පස්සේ ඇයි අපි නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ? ඊළඟ උපදින භවයකදී හරි උතුම් නිවන අවබෝධ කරගෙන මේ බියකරු සසර ගමන නවත්ත ගන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. නැතුව අපි දන්නවා මැරිච්ච මිනිහා මැරුණට පස්සේ නිවන් දකින්නේ නැහැ කියලා. ඕක නොදන්නව නම් බන කියලා වැඩක් තියෙද? අපි දන්නවා. ඒත් අපි ප්‍රාර්ථනා කරන අඩුම ඉපදෙන ඊළඟ භවයේදී හරි මේ ගමන කෙලවර කරන්නට මේ ගමන කෙලවර කරන්නට ලැබේවා කියලා. එහෙනම් මා යෝජනා කරනවා අපි බෞද්ධයෝ විදියට අපිට මොන ඛේදවාචකයෙන් කවුරු මිය ගියත් අපි ප්‍රාර්ථනා කරන්නේ එයාට මේ සසර ගමන නිමා කරන්නට ලැබෙන්න කියලා. සමාජයේ අසාධාරණකම් අයුක්තිය ඒවා වෙනවා. ඒවට ඒ අය වෙනම කටයුතු කරගත යුතු වෙනවා. ඒවා යහපත් තත්වයට නේද? ඒවා යහපත් තත්වයට පත් කරන්න. නමුත් ධර්මයට අනුව මා ඔබට යෝජනා කරන්නේ ඔබ අප හැම කෙනෙක්ම මැරුණු කෙනෙකුට ඊළඟ උපදින පළවෙනිම අවස්ථාවේදී හරි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව එක්ක කටයුතු කරන්න පුළුවනි නම් ඒක තමයි අපිට අනිකා වෙනුවෙන් කළ හැකි දේ. ඒකත් සිහිපත් කරන ගමන් ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ඕනකමින් අද මේ දේශනාව ඔබ ශ්‍රවණය කළා. විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මේ කාලේ මා දකිනවා මම කිව්වා කියලා අලුත් කවුද පාලකයෙක් පත් කරගන්න ඕනේ කියලා මම කිව්වා කියලා මගේ නම දාලා කවුරු හරි අඥානයෙකු විසින් අනුවණයෙකු විසින් හදපු පෝස්ට් එකක් දිගින් දිගටම හුවමාරු කරමින් ඉන්නවා. මට එහෙම එකක් කියන්න ඕන නම් පෝස්ට් එකක ලියලා දාන්නේ මම ඒක කෙලින් කියනවා. ලංකාවේ පාලකයෝ හදන්න ගියපු හාමුදුරුල්ලට වෙච්ච දේවල් අස්පනා පිට අපි දකිද්දී අපි අයිද තව පාලකයෝ හදන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඕන කෙනෙක් Tamanට කැමති විදියට පාලකයෝ හදාගනි. ඒක මගේ ව්‍යාපෘතියක් නෙමෙයි. ඒක මතක තියාගන්න ඕනි කියන එක සිහිපත් කරනවා. මොනවා හරි කවුරු හරි තමන්ගේ ඉලක්කයකට දෙයක් දැම්මම මෝඩකමට ෂෙයා කර ඉන්න නැතුව නුවණ තමන්ට නුවණ කියලා එකක් තියෙනවානේ. ඒකෙන් හොඳට කල්පනා කරලා බලලා කටයුතු කරන්නට කියන එක මෙත් සිතින් යෝජනා කරනවා. මං හිතන්නේ හාමුදුරුවරු දැන් මොලේ කල්පනා කරලා තීරණය කරාවේ මේ ලෝකේ අපිට කවුරුවක්වත් කිසිම පාලකයෙකු වෙනස් කළ නොහැකි බව. අපි නම් ඒවා තේරුම් ගත්තා 2005 දී විතර. එතකන් ඔය අනුවණකම් වල හිටියා. එතනින් පස්සේදී අපේ අනුවණකම් වල යන්නේ. මොකද අපි දන්නවා ඒක කොච්චර බොරුවක්ද කියලා. නැවත නැවතත් රැවටෙන තව එක විදියක් විතරයි. ඒ නිසා බුද්ධිමත්ව ඒ කරුණත් තේරුම් ගන්න කියලා සිහිපත් කරනවා. මොකද අනවශ්‍ය දේවල් නේද? අනවශ්‍ය දේවල් කරන අය අපි දකිනවා අපේ නම පාවිච්චි කරගෙන. ඒක මතක් කරේ ඒක නොකරන්න කියලා ඒ කරන අයට සිහි කැඳවීමක් ලෙස. තාම ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් පින්කම ඔබ සිත කළා. කවුරුත් හොඳට මේ දේශනාව ශ්‍රවණය කළා. අද මේ දේශනාව සිත කරේ මගේ කල්යාණ මිත්‍ර සහෝදර ස්වාමීන් වහන්සේ
අපේ නරාවිල විජේවංශ ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් උන්වහන්සේගේ ආදරණීය අක්කා ජපානයේ චිබා පළාතේ ජීවත් වෙනවා. තුසිත කුමාරී ඉනෝකා තුසිත කුමාරී මහත්මිය එතුමියගෙත් ස්වාමීන් වහන්සේගේ ආදරණීය අත්තම්මට එස් මැගිනෝනා මාතාවට පින් දෙන්නයි මේ පින්කම කළේ. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදනා කරමු. ඒ අත්තම්ම ඇතුළු මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ඒ ස්වාමීන් වහන්සේගේ නමින් ඒ සොහොයුරිය නමින් මියගියපු සියලු දෙනාට ඒ වගේ මේ ලංකාවේ ජීවත් වෙන මතුගම පළාතේ ජීවත් වෙන ඒ ආදරණීය අම්මා තාත්තා නමින් මියගියපු සියලුම ඥාතීන්ට බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස වන ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට ඒ විතරකුත් නෙමෙයි විශේෂයෙන්ම ඒ අමානුෂිකව හිංසනයකට ලක්වෙලා මහමග මිය ගියපු තාම අවාසනාවන්ත මරණයක් අත්තුනේ ඒ ප්‍රියන්ත කුමාර මහත්මයාටත් මේ පින් අත්වේවා සුවපත් වේවා සැපවත් වේවා. කොරෝනා වසංගතයෙන් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත්වේවා. එස් මැගිනෝනා අත්තම්මා ඇතුළු මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ උතුම් පින්බෙලෙන් උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඔබට ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් ඔබ හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා. අපේ පූජනීය නරාවිල විජේවංශ ස්වාමීන් වහන්සේගෙත් ඒ සොහොයුරියගෙත් ආදරණීය අම්මා තාත්තා ලංකාවේ ජීවත් වෙනවා. ඒ දෙපළටත් සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම අපේ ස්වාමින් වහන්සේටත් ඒ වගේම කනගවා සුගත සේනාසනය පුජි සුගත සේනාසනය සහ කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයෙහි නිර්මාතෘවර අපේ සහෝදර අති පූජනීය හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර සදාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය ස්වාමීන් වහන්සේලටත් බණහපු ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් සිතක් ශාන්තියක් වේවා. සියලුම දෙවියෝ රටත් ලෝකයත් ශාසනයත් ඔබත් ආරක්ෂා කරත්වා. ඔබ හැමට සියලු සෙත සලසත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ආදරණීය ඒ මාතාව ස්මැගිනෝනා අත්තම්මා ඇතුළු සියලුම ඥාතීන්ට දෙවියන්ට ඔබ අප හැම දෙනාටම උපදින හැම භවයකම සත්පුරුෂයෝ මුණ ගැහේවා. කල්‍යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සද්ධර්මය ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.